සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අද දවසේ මේ ධම්මෝසද සද්ධර්ම දේශනාවට බැතිබර අනුග්‍රහය දරන්නේ පින්වත් සෝමලතා අමරකෝන් මහත්මිය. විශේෂයෙන් මිය පරලෝ යන්ට යෙදුණු ඒ.ජේ. ගුණතිලක පියාණන්ටත් කේ.ජේ. ඩිංගිහාමි මෑණියන්ටත් අරුන් මදුෂාන් පුතණුවන්ටත් මඩකලපුවේ මාමාට සහ නැන්දම්මාට යන මේ මියගිය ඥාතීන්ට පින් අනුමෝදනා පිණිසයි අද මේ උතුම් ධර්ම දේශනාවට ඒ පින්වතුන්ලා අනුග්‍රහය දරන්නේ. අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ ඉපදී යන සංසාර ගමනින් සදහටම අත්මිදිලා මේ ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමනින් අත්මිදෙනා මාර්ගය අපට දේශනා කළ අපගේ පරම පූජනීය ශාස්ත්‍රඥ වහන්සේ. පින්වතුනි, ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ කොයිතරම්නම් ප්‍රසිද්ධියක්, කොයිතරම්නම් සැනසෙල්ලක් ඒ මිනිස්සුන්ට තිබෙන්න ඇද්ද බුදුරජාණන් වහන්සේ මේ අන් අයගේ ජීවිතයට සැනසෙල්ල උදා කරනවා කියන කාරණේ ගැන කොයිතරම්නම් සවැත් නුවර කතා බහ තියෙන්න ඇතිද? මොකද සවැත් නුවර එක ග්‍රහපතියෙකුට බොහෝම සිඟිති පුතෙක් හිටියා. ඒගොල්ලන්ගේ පවුලට එකතු වෙච්ච පළවෙනි පුතා. මේ සිඟිති පුතා අම්මගේ තාත්තගේ හිත පිනවමින් වැඩෙනකොට අවුරුදු 7ක් තියෙද්දී දරුවට ඒ වෙනකොට වයස අවුරුදු 7යි. වයස අවුරුදු 7ේදී අම්මයි තාත්තයි දෙන්නව තනි කරලා මේ දරු පැටියා කලුරිය කළා. සාමාන්‍යයෙන් ඒ වගේ කලුරිය කිරීමක් කියන එක පින්වතුනි දරා ගන්නට හරි අමාරු එකක්. සාමාන්‍යයෙන් කෙනෙක් හොඳටම වයෝවෘද්ධ වෙලා වැහැරිලා මේ ලෙඩ දුක් හැදිලා මරණයට පත් වෙනකොට නම් ඥාතින් එහෙමත් කතා වෙනවා. ඉතින් ආයෙ වැඩි කාලයක් ඉන්න එකක් නැහැ අපේ ඥාතියා කියලා. එතකොට අපි මරණේ බලාපොරොත්තු වෙමින් ඉන්නවා. නමුත් මේ වගේ සිඟිති වයසකදී පුංචි වයසේ මේ දරු පැටියා එකපාර කලුරිය කරාම අර දෙමව්පියන්ට මේක උහුල ගන්න බැරුව ගියා. විශේෂයෙන් ඒ තාත්තට. මේ තාත්තගේ සාමාන්‍ය ජීවන රටාව සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. හරියට කන්නේ නැහැ. හරියට ඇඟපත සෝදගන්නේ නැහැ. වැඩක් පළක යෙදෙන්නේ නැහැ. හරි නිින්දක් නැහැ. ඉක්මනින් දවස් 7ක් ඇතුළත වේගින් වැහැරිලා ගියා. අනේ එතකොට ඥාතින්ට හරි වේදනයි. අනේ අපේ මේ ඥාතියා මේ පුතාගේ වියෝව නිසා ඔහු හොඳටම වෙහෙසටපත් වෙලා.
කවරෙක්ද අපගේ මේ ඥාතියාව සුවපත් කරන්නේ? ඔන්න ඥාතින් හිතනවා. මොකද මේ ඥාතින් කිසි කෙනෙකුට මේක සුවපත් කරන්න විදිහක් නැහැ. ඒ සුවපත් කරන්න විදිහක් නැත්තේ මොකෝ? මේ ඇනිච්චි හුල හිතේ ඇනිච්චි හුලක්. සාමාන්‍ය පින්වතුනි හුල් කයෙත් ඇනෙනවා. කයේ ඇනෙන උල ගලවලා ඒ තුවාලයට බෙහෙත් කරන්නට වෛද්‍යවරු ඕන තරම් මේ ලෝකේ ඉන්නවා. හැබැයි පින්වතුනි කය කැන්නන හුල් වලට වඩා බොහොම දරුණුයි මේ හිතේ ඇනෙන උල. හිතේ උල ඇනුනට පස්සේ මේ අදෘශ්‍ය හිතේ ඒ උල ඇනුනේ කොතනද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. ඒ උල ගලවන ශිල්පේ මොකක්ද කියලා අපි කිසි කෙනෙක් දන්නේ නැහැ. ඒ උල ගැලවුවට පස්සේ ඒ තුවාලේ පිළිසකර කරන්නේ කෙසේද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. හැබැයි හිතක ඇනෙන සියලු හුල් උදුරා දැමීමේ ශිල්පය අවබෝධ කළ හිතක ඇනෙනා වූ සියලු හුල් වලින් නිදහස් වුණ අපගේ පරම පූජනීය ශාස්ත්‍රූන් වහන්සේ අපගේ බුදුරජාණන් වහන්සේ මේ හිතේ ඇනෙන හුල් සියල්ල සුවපත් කරන හැටි අපට දේශනා කළා. උන්වහන්සේ තමයි හිතේ ඇනෙන හුල් සුවපත් කරන මහා ශෛල්‍ය වෛද්‍යවරයාණන් වහන්සේ. අර උපාසකයාගේ ගෙදෙට්ට අර ගෘහපතියාගේ ගෙදෙට්ට බුදුරජාණන් වහන්සේ දවස් 7කට පස්සේ පින්වතුනි වැඩම කළා. දැන් මේ දවස් 7ක් වෙනකොට අර උපාසකයා හොඳටම වැහැරිලා. භාග්‍යතුන් වහන්සේ මේ උපාසකයා ළඟට ගිහින් බුදුරජාණන් වහන්සේ ඒ උපාසක පින්වතාට එදා දේශනා කරපු දහම අද ඔබට අහන්න ලැබෙනවා. හොඳට කල්පනා කරන්න පින්වතුනි, මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමන්ගේ පුතාගේ වියෝවෙන් අඬලා වේලිලා කඳුළු නැති වෙනකන් අඬලා වෙහෙසටපත් වෙච්ච කෙනෙකුට. හැබැයි මේ ධර්මයේ තියෙන ආශ්චර්යය කියන්නේ මේ ධර්ම දේශනාව අහලා ඉවර වෙනකොට අර තාත්තා සෝතාපන්න ශ්‍රාවකෙක් බවට පත් වුණා. එහෙමනම් ඔබ හොඳට මේ ධර්මයට සවන් දීගෙන අහගෙන හිටියොත්, ඒ අහන ධර්මයේ අරුත් විමසුවොත් ඔබේ ජීවිතයට කොච්චර සැනසෙල්ලක් මේ ධර්මයෙන් උපදවා ගන්න පුළුවන් වේද? ඒ නිසා හොඳට අහන්න. මේ දේශනාවේ නම සල්ල සූත්‍රය. සල්ල කියලා කිව්වේ මෙතන ශෝක හුල. සල්ල කියලා කියන්නේ හුල. මේ දේශනාවේ විස්තර වෙන්නේ ශෝක හුල ගැන වදාළ දේශම. බලන්න මේ දේශනාවේ භාග්‍යතුන් වහන්සේ වදාරනදී බුදුරජාණන් වහන්සේ මේ දේශනාවම මුළුමනින්ම වදාළේ ගාථාවෙන්. අනිමිත්ත මනඤ්ඤාතං මච්ඡානං ඉද ජීවිතං කසිරංච පරිත්තංච තංච දුක්ඛේන සංයුතං. භාග්‍යතුන් වහන්සේ වදාලා ගත වෙන ජීවිතය මෙහි මිනිසුන් ගෙවන දැකගත නොහැක මරණය අතවනන තැන දුක්කරදර මැදින් සුළු සතුටක් ලැබෙන දිවියද ගෙවාලිය යුත්තේමය දුකින. මේ ලැබූ මනුස්ස ජීවිතයේ මනුස්සයාගේ ජීවිතයට මරණය අතවනනා තැනට නිමිත්තක් නැත. නිමිත්තක් නැහැ කියලා කිව්වේ පින්වතුනි, මරණය පැමිණීම සම්බන්ධයෙන් අපිට මෙහෙම කියන්න බෑ. අහවල් වයසේදී මැරෙනවා. අහවල් වයසේදී මැරෙන්නේ නැහැ. අහවල් කුලේ අය මැරෙනවා. අහවල් කුලේ අය මැරෙන්නේ නැහැ. අපිට එහෙම කියන්න බෑ. අහවල් විදිහට මැරෙනවා. අහවල් විදිහට නම් මැරෙන්නේ නැහැ. අපිට එහෙම කියන්න බෑ. කිසි නිමිත්තක් නැහැ. කොයියම්ම හෝ තැනක, කොයියම්ම හෝ නිමේෂයක, කොයියම්ම හෝ ක්‍රමයකින් අපි හැමදෙනාගේ ජීවිතයට මරණය පැමිණෙනවා. ඒ මරණය පැමිණෙන ජීවිතේ මිනිසයාට ජීවත් වීමට තියෙන්නේ ඊටාම කෙටි කාලයයි. කසිරංච පරිත්තංච, ඊටා කෙටි ඊටා චුට්ටයි මේ ජීවිතේ.
තංච දුක්ඛේන සංයුතං. හැබැයි ඒ චුට්ටත් මහා දුක් ගොඩකි. මිනිස්සු විදිහට මේ ලෝකයට ඇවිල්ලා මේ ජීවිත කාලේ වින්දේ මහා දුක් ගොඩක් බව තමන්ම නුවණින් කල්පනා කරොත් තමන්ටම තේරුම් ගන්න පුළුවන්. පින්වතුනි හොඳට කල්පනා කරලා බලන්න මනුස්ස ලෝකෙට ඇවිල්ලා මේ ගෙවි ගිය වයස අවුරුදු 20ක 30ක කාලේ අපි කායිකවත් මානසිකවත් වැඩිපුර සැප වින්දාද? එහෙම නැත්නම් කායිකවත් මානසිකවත් අපි ගොඩක් කලේ දුක් විඳින එකද කියලා. වැඩිපුර විඳෙව්වා. කායිකවත් විඳෙව්වා, මානසිකවත් විඳෙව්වා. හැබැයි මේ විඳවිලි අතරේ යාන්තම් සතුටක් ලැබෙනවා. ඒකෙන් අපි සතුටු වෙනවා. ඒ සතුටු වෙනකොට අර විඳවන දුක් ගොඩ ඔක්කොම අපට අමතකයි. නහිසෝ උපක්කමෝ අත්ති යේන ජාතාන මීයරේ ජරම්පි පත්වා මරණං එවං ධම්මාහි පානිනෝ. භාග්‍යතුන් වහන්සේ වදාලා යොදමින් උපායක් නොමැරී සිටින්නට නොහැකිය නැත උපා එලෙසින් දකින්නට දිරමින් සකස් වෙයි මරු වෙතම යන්නට ලෝ දහමක්ය මෙය ඉපදුන සතුන් හට. කිසිම උපක්‍රමයක් නැහැ කියනවා මේ ලෝකේ උපන්නනම් නොමෙරි සදාකාලිකව ඉන්න. ජරම්පි පතවා මරණං වයසටපත් වෙලා මෙරිලා යනවා. ඒවං ධම්මාහි පානිනෝ. මේ සත්‍යයගේ ධර්මතාවයයි. ධර්මතාවය කියලා කිව්වේ හැම දිනාම උරුම කරගන්න දේ. පලානමිව පක්කානං පාතෝ පතනතෝ භයං එවං ජාතාන මච්ඡානං නිච්ඡං මරණතෝ භයං. ඒක හරියට මේ වගේ. පලානමිව පක්කානං ගහක ගෙඩියක් හට ගන්නවා. ඒ ගහේ ගෙඩිය හටගත්තට පස්සේ ඒ ගෙඩියට බයක් තියෙනවා. පාතෝ පතනතෝ භයං. කොයි වෙලේ වැටෙයිදෝ කියන බය. ගහක ගෙඩියක් හටගත්තම පින්වතුනි ඇතැම් ගෙඩි තියෙනවා ඉතා ලපටි වයසේදී වැටිලා යනවා. ඇතැම් ගෙඩි තියෙනවා යාන්තම් මෝරගෙන එනකොට වැටිලා යනවා. ඇතැම් ගෙඩි තියෙනවා යන්තම් පැහෙද්දී ඒක වැටෙනවා. ඇතැම් ගෙඩි තියෙනවා ඉදෙන්ට ඔන්න මෙන්න තියලා වැටෙනවා. ඇතැම් ගෙඩි තියෙනවා හොද්දටම ඉදුනට පස්සේ වැටෙනවා. හැබැයි මෙන්න මෙහෙම එකක් වෙන්නේ. ගහේ හැදිච්ච ගෙඩිය ගහේම මෝරලා ගහේ ඉදිලා නොවැටී තියෙනවා කියලා එක සිද්ධ වෙන්නේ. ඒ ගෙඩිය යම් හෝ දවසක වැටෙනවා. ඒවන් ජාතාන මච්ඡානං. ඔය වගේමයි මනුස්ස ලෝකයට ආපු මිනිස්යාගේ ජීවිතේ නිච්ඡං මරණතෝ භයං. නිරතුරු ඇත්තේ මරණයට බයයි. අම්මාගේ කුසට එන දරුවෝ මව් කුසෙන් එළියට එන්න පෙරත් මැරිලා යනවා. ලප්පටි ගෙඩිත් වැටෙනවා. අම්මගේ කුසෙන් ඇවිල්ලා අවුරුද්දෙන් හමාරෙන් මැරිලා යනවා. අම්මාගේ කුසේ අම්මගේ කුසෙන් එළියට ආපු දරුවා අම්මා තාත්තා දෙන්නගේ හිත පිනවලා මල් කැකුල වගේ වැඩිගෙන එනකොට කෙලිසෙල්ලම් කරනකොට ඒ වයසේදී මැරිලා යනවා. දැන් එක සිද්ධියක් අපිට ආරංචි වුණා. එක අම්මා කෙනෙක් ඒ අම්මා මේ තමන්ගේ දරුවත් එක්ක අර සෙල්ලම් බඩු තියාගෙන මේ ඒ දරුවාට සෙල්ලම් කරන්නට ඒ දරුවත් එක්ක තනියට යම්ම ඒ දරුවාත් එක්ක මිදලා තියෙනවා. ඒ ඉඳලා මේ අම්මා පොඩි වෙලාවකට මේ අම්මා බැහැර වුණා වතුර එකක් බොන්න වගේ ටිකක් නැගිටලා ගියා. ඒ තප්පර කීපේ ඉවර වෙනකොට මේ අම්මට දඩස් කාලා සද්දයක් ඇහුණා. අනේ ආපහු දුවගෙන ඇවිල්ලා බලනකොට මේ දරුවා ඉඳලා තියෙන උඩ තට්ටුවෙන් පහළට වැටිලා. එතන මේ දරුවගේ ජීවිතේ නැතුව ගියා. එතකොට ඇතැමු මේ ලෝකයට එනවා මෝරගෙන යනකොට දෙමව්පියන්ගේ සිත් පිනවමින් ඉන්න වයසේදී මැරිලා යනවා. ඊළඟට අපි දැකලා තියෙන ඕනතරම් මේ සමාජයේ දෙමව්පිය බොහෝම මහන්සි වෙලා දරුවෙක් උස්මහත් කරනවා. ඒ උස්මහත් කරන ළමයි අවුරුදු 16, 17, 18, 19 වෙනකොට විශේෂයෙන් පිරිමි ළමයි ඕන්න බයික් එකක් අරගන්නවා.
ඒ බයික් එකේ වේගයේ සීමාව තේරෙන්නේ නැහැ. වේගෙන් ගිහිල්ලා හැප්පෙනවා. කුඩු වෙලා මැරිලා යනවා. ඇතැම්මු තරුණ වයසේදී මැරෙනවා. ඇතැම්මු මැදි වයසේදී මැරෙනවා. ඇතැම්මු නාකි වෙලා මැරිලා යනවා. පින්වතුනි වෙන්නේ නැති එකක් තියෙනවා. ඒ වෙන්නේ නැත්තේ මොකද්ද? එසේ උපන්න කෙනා ජීවිතේ ගත කරමින් ගිහිල්ලා වයෝ වෘද්ධත් වෙලා නොමැරෙනවා කියන කාරණේ නම් වෙන්නේ. යතාපි කුම්භකාරස්ස කතා මත්තික භාජනා සබ්බේ භේදන පරියන්තා ඒවං මච්චාන ජීවිතං. භාග්‍යතුන් වහන්සේ වදාලා කුඹලෙක් ඔපදමා තැනු මැටි බඳුන් හැම බිඳෙමින් නිමා වී ඒ හැම වැටෙයි බිම. මෙලෙසින් ලොවේ ඉපදුන මිනිසුන්ද හැම මරණය කරා යති කර මැටි බඳුන් සම. මේ ජීවිතේ මෙහෙමයි කියනවා. කුම්භකාරය කියලා කිව්වේ මැටියෙන් භාජන හදන කෙනා. ඔහු මැටියෙන් බඳුන් හදපුවාම ඒ හදන භාජනේ කොච්චර ලස්සන වුණත් ලස්සන භාජන තියෙනවා. ඒ හදන භාජනේ කොච්චර වටිනවා වුණත් වටිනා භාජන තියෙනවා. ඒ හදන භාජනේ කොයිතරම් විස්මයජනක වුණත් ඇතැම් නිර්මාණ තියෙනවා හරි විස්මයජනකයි. ඒක හැදුවේ මැට්ටෙන් නම් පින්වතුනි. ඒක උරුම කරගෙන තියෙන්නේ බිඳී යාම. ඕන් ඔය වගේ කියනවා මේ ලෝකේ ඉපදෙන මිනිස්සු හැම දෙනා ඒ මනුස්සයා උගතෙක් වෙන්න පුළුවන්, නූගතෙක් වෙන්න පුළුවන්. ඒ මනුස්සයා ධනවතෙක් වෙන්න පුළුවන්, නිර්ධනයෙක් වෙන්න පුළුවන්. ඒ මනුස්සයා බලවතෙක් වෙන්න පුළුවන්, දුර්වලයෙක් වෙන්න පුළුවන්. ඒ මනුස්සයා වංශක්කාරයෙක් වෙන්න පුළුවන්. ඒ මනුස්සයා කුලහීන කෙනෙක් වෙන්න පුළුවන්. මේ කොයි කෙනාත් ඒකාන්ත කොට මැටි භාජනයේ බිඳිලා යනවා වගේ මැරිලා යනවා කියනවා. බලන්න අපි අහලා තියෙනවා මේ ලෝකේ හොල්ලගෙන හිටපු පාලකයෝ අද ඒ අය ගැන නාම මාත්‍රිකව තියෙනවා. හැබැයි ඒ අය කිසිවෙක් දැන් මේ ලෝකේ නැහැ. අපි අහලා තියෙනවා අධිරාජ්‍ය බලයන් පිහිටුවාගෙන හිටපු අය අද ඒ අය ගැන නාමක සටහනක් තියෙනවා. හැබැයි ඒ කිසිවෙක් නැහැ. ඉතින් මේ වගේමයි හැම කෙනෙකුගේම ජීවිතේ මැටි බඳුන් බිඳී යනවාසේ මරණයට පත්වන්නේමය. දහරාච මහන්තාච යේ බාලා යේච පණ්ඩිතා සබ්බේ මච්චු වසං යන්ති සබ්බේ මච්චු පරායනා. බොහෝම ලස්සන ගාථාවක්. දහරාච මහන්තාච පොඩි අය වේවා මහලු අය වේවා යේ බාලා දැන උගත් නැති බාලයෝ වේවා යේච පණ්ඩිතා බොහෝ දේ උගත් පණ්ඩිතයෝ වේවා සබ්බේ මච්චු වසං යන්ති සබ්බේ මච්චු පරායනා. ඕන් ඒක මතක තියාගන්න හොඳට. මරණේ නැමැති දේ වසඟෙට යති නිමද මරණේ තුලින් නිම වී යයි හැම දේද. මේ ඔක්කොම සෙල්ලම් පින්වතුනි මැරෙනකම්. මරණය කියන දෙය ජීවිතයට එනකොට ඒ මරණය ආපු මොහොතේදී සියල්ල නිම වී යන්නේය. අපි මේ කරමින් ඉන්න සියල්ල මරණයෙන් අවසන්. අපි මහා ධනස්කන්ධයක් ගොඩ ගහ ගන්නවා අපට මත්ෙහි සැප විඳින්න කියලා. සමහරට ඒ ගොඩ ගහ ගන්න ධනෙ එසේම තියෙද්දි මරණය පැමිණියාට පස්සේ අපට යන්න වෙනවා. අපි මහා කීර්තියක් හදා ගන්නවා මේ ලෝකේ. ඒ කීර්තිය තිබෙද්දී අප කරා මරණය පැමිණුනොත් එහෙම කීර්තිය තිබෙද්දී අපට මැරිලා යන්න වෙනවා. අපි මහා දීපලක් එකතු කරගත්තා කියලා හිතමු මේ ලෝකේ. දීපල සම්පත්තිය තිබෙද්දී මරණය ආවොත් අපට යන්න වෙනවා. අපට ගොඩාක් සුන්දර ඥාති සමූහයක් ඉන්නවා කියලා හිතමු. ඒ සොඳුරු ඥාතීන් ඉද්දී මරණය ආවොත් අපට යන්න වෙනවා. අපට බොහෝම මේ හිතවත් මිත්‍රයෝ ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි ඒ කොච්චර මිත්‍රයෝ හිටියත් මරණය පැමිණෙද්දී මිතුරන් දමා අපට යන්නට සිද්ධ වන්නේය. තේසං මච්චු පරේතානං
ගච්ඡතං පරලෝකතු නපිතාතායති පුත්තං ඥාතිවා පනඥාතකේ. භාග්‍යතුන් වහන්සේ වදාළේ මැඬමින් මරණයෙන් පරලොව යන කලට තම පුතු වලකන්ට නොහැකිය පියෙකුහට තමන් එකට ජීවත් වෙන ආදරණීය පුත්‍රයා මරණාසන්න වෙලා මරණය කරා යනවා. අනේ තාත්තට නවත්තන්න බෑ කියනවා. අනේ මගේ පුතා මගේ ආයුෂත් අරගෙන තව ජීවත් වෙන්න ඕන. එහෙම නවත්තන්න බෑ. නෑයෙක් දිවි ගෙවා යන විට මරණයට නොහැකිය වලකන්ට එය ඥාතියෙකුට. තව ඥාතියෙක් මැරිලා යනකොට තවත් ඥාතියෙකුට බෑ කියනවා. අනේ අපේ ප්‍රිය ඥාතියා මැරෙන්න එපා. ඔහුව මරණයෙන් ගලවා ගන්න ඕන කියලා. එහෙම නවත්තන්න බෑ කියනවා. පින්වතුනි මේ ජීවිතේ රහතන් වහන්සේලා දේශනා කළේ හරියට දැල් වෙන පහන් වගේ. දැල් වෙන පහනේ වේගවත් හුළඟක් හැමුවොත් දැල් වෙන පහන නිවිලා යනවා. දැල් වෙන පහනට වතුර වැටුනොත් ඒත් නිවිලා යනවා. දැල් වෙන පහනේ තෙල් ඉවරුනොත් ඒත් නිවිලා යනවා. දැල් වෙන පහනේ වැටි ඉවරුනොත් ඒත් නිවිලා යනවා. මේ වගේ මොකක් හෝ එකක් හින්දා අපිට යම් දවසක මැරිලා යන්න වෙනවා. දැන් ඔය වෛද්‍ය ශිල්පයේ යම් තියුණු නිසා මරණයට පත් වෙන්න යනකොට යම් මේ දේවල් කරලා අවුරුද්දකට හමාරකට ගොඩ ගන්නවා තමයි. ඒක හරියට තෙල් ඉවර වෙගෙන යනකොට පහනට තව චුට්ටක් තෙල් දැම්මා වගේ සදාකාලිකව තියාගන්න බෑ. මැරිලා යනවාමයි. පික්කතං ඒව ඥාතිනං පස්සලාල පතං පුතු ඒකමේකෝව මච්ඡානං ගෝවජ්ජෝ වියනීයති. භාග්‍යතුන් වහන්සේ වදාළ මේක මේ වගේ තේරුම් ගන්න ඕන. එක එක ගවයාව කැඳවා මරණයට ගවයින් මරන්නා උන් ගෙන යති යසට එලෙසින් නෑසියන් වැළපෙන හඬන විට කැඳවන හැටි බලව එකින් එක මරණයට. පුදුම සුන්දර උපමාවක් අපේ ජීවිතය ගැන අපට තේරුම් ගන්නට. මේ ජීවිතේ හරියට මේ වගේ කියනවා. ගවගාලක මරණයට කැපවිච්චි ගවයෝ එකට බැඳලා ඉන්නවා. ඒ එකට බැඳලා ඉන්න ගවයෝ තනකොළ කාලා වතුර බීලා ඔක්කොමලත් එක්ක සතුටින් ඉන්නකොට එක ගවයෙකුට ඕඩර් එකක් එනවා මාසට මරන්න. එතකොට ගව ඝාතකයා අර ගවරලින් ඒ ගවයාව ලිහාගෙන ඇදගෙන යනවා. අනිත් හරක් ඔක්කොම බලාගෙන ඉඳී ඒ හරකාව අරගෙන යනවා. ඒ අරන් ගියපු හරකාව ආයේ කවදාවත් දැක ගන්න ලැබෙන්නේ නැහැ කියනවා. ඔය හරකුන්ට වෙන ඉරණම වගේ පින්වතුනේ මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන අපට අපි එකට ජීවත් වෙනවා, එකට කනවා, එකට ගමන් බිමන් යනවා, එකට විනෝද වෙනවා. මෙසේ ජීවත් වෙමින් ඉඳී අපි එක්කෙනෙක් කරා මරණය කැඳවනවා. අනිත් ඔක්කොම ඥාතීන් අප වට කරගෙන ඉඳී අපට තනියම යන්න වෙනවා. ඒව මබ්බාහතු ලෝකෝ මච්චුනාච ජරායච තස්මාධීරාන සෝචන්ති විදිත්වා ලෝක පරියායන්. භාග්‍යතුන් වහන්සේ වදාළේ ඒව මබ්බාහතු ලෝකෝ මච්චුනාච ජරායච වැටමින් ජරා මරණයට නොසිතූ විලසේ මැඩමින් පෙළෙති ලෝසත හැම විට දුකසේ. මේ ලෝක සත්‍යව මඩින්නේ පින්වතුනේ මරණය. මේ ලෝක සත්‍යව මඩින්නේ මරණය විසින්. මරණය පැමිණෙනකොට කොයි රාජයාත් කොයි ජගතාත් ඒකට යට වෙනවානේ. මේ මරණය කියන එකෙන් වළක්ව ගන්න කිසි ශිල්පයක් මේ ලෝකේ නෑනේ. භාග්‍යතුන් වහන්සේ ගාවට දවසක් කොසල් රජුරෝ එනවා බොහෝම දුකටපත් වෙලා. කොසල් රජුරෝ කියනවා ස්වාමීනි මගේ ආච්චි අම්මා මැරුණා. ස්වාමීනි ආච්චි අම්මට මං හරි ආදරෙයි. ස්වාමීනි ආච්චි අම්මගේ ජීවිතෙත් එක්ක මට පුළුවන්කමක් තියෙනවා නම්
බොහොම වටිනා හස්ති රාජයෙක් ගනුදෙනු කරන්නට. ආච්චි අම්මා මැරෙන්න එපා මම මේ ඇතා දෙනවා කියලා. ස්වාමීනි මං කිසිම පැකිලීමකින් තොරව ඒ ඇතාව ගනුදෙනු කරනවා. ආච්චි අම්මා මැරෙන්න එපා කියලා මන්ට මේ මගේ විජිතයෙන් කොටසක් දෙන්න දීලා බේරගන්න පුළුවන් නම් ස්වාමීනි මම මේ විජිතයෙන් කොටසක් දීලා වුණත් ආච්චි අම්මව බේර ගන්නවා. හැබැයි ස්වාමීනි එහෙම කරන්න බෑ මට. ඇයි මරණය පැමිණෙනකොට අපිට කරන්න කිසිවක් ඇත්තේ නැත. ඒ නිසා තස්මා ධීරාන සෝචන්ති ඥානවන්තයෝ නම් ශෝක කරන්නේ කියනවා. විදිත්වා ලෝක පරියායන් මේක මේ ලෝකයේ තියෙන ධර්මතාවයක් කියලා දැකලා. ඥානවන්තයෝ කෙසේද ශෝක නොකර ඉන්නේ? මේක මේ ලෝකයේ තිබෙන ධර්මතාවයක් බව දැකලා. එක අවස්ථාවක අපගේ මහබෝසතාණන් වහන්සේ ඒ බෝසත් ජීවිතේ උන්වහන්සේ මහා සිටුවරයෙක් වෙලා උපන්නා. ඒ මහා සිටුකුලයේ මව්පියවරු මිය ගියාට පස්සේ බෝසතාණන් වහන්සේට තමයි සකල සම්පත්තියම අයිති වුණේ. බෝසතාණන් වහන්සේව දෙමව්පියෝ මේයන්ට පෙර විවාහ කරවලා දුන්නා. බොහොම මනස්කාන්ත රූ සපුවක් තියෙන එක සිටු දේවියකට සිටු කුලයකින්ම ගෙන්නලා බඳලා දුන්නා. මව්පියෝ කලරිය කරාට පස්සේ බෝසතාණන් වහන්සේට මේ ධනෙ ගැන තියෙන හිත නැතුව ගියා. බෝසතාණන් වහන්සේ මේ ධනෙ අත්හැරලා දාලා තමන්ගේ බිසවත් එක්කම වනගත වෙලා ධ්‍යාන භාවනා කරනවා. එතකොට දැන් සැමියයි බිරිඳයි නෙවෙයි. දැන් මේගොල්ලෝ තවුසෝ දෙන්නෙක්. එතකොට තවුසියයි දෙන්න දැන් එකට ධ්‍යාන වඩනවා. මෙහෙම කාලයක් වින්ගතුනි ඔය හිමාල කැලේ ඉන්නකොට මේ තවුසියට ලේ අතිසාරය කියන ලෙඩේ වැළඳුණා. මේ තවුසියට දැන් දිගටම ලේ වමන යනවා, ලේ බඩ එළිය යනවා. මේ තවුසිය වෙනුවෙන් බෙහෙතක් හොයාගන්නට බෝසතාණන් වහන්සේ මේ සහෝදර තවුසියත් සමග පැමිණියා කියනවා නගරයට. නගර දොරටුවට ලං වෙනකොට තවුසියට හොඳටම අමාරුයි. ඇය කිව්වා මම අම්බලමේ පොඩ්ඩක් නැවතිලා ඉන්නම්. ඔබ ගිහිල්ලා පුළුවන් විදිහකට මට බෙහෙත හොයාගෙන එන්න කියලා. එතකොට මේ තවුසියව අම්බලමේ හාන්සි කරවලා අපගේ බෝසත් තවුසා මේ තවුසිය වෙනුවෙන් පිණ්ඩපාතයකුත් බෙහෙත් ටිකකුත් හොයාගෙන එන්න නගරයට නික්මුණා. පින්වතුනි මේ නික්මිච්ච අතරේ තවුසිය කාලක්‍රියා කළා. ඒ කලුරිය කරනකොට මේ හිමිදිරි පාන්දර මේක උනේ. එතකොට මිනිස්සු දෙතුන් දෙනා මේ අම්බලමට එකතු වෙනවා. මේ අම්බලමේ මෙන්න හාන්සි වෙලා ඉන්නවා දෙව්දුවකගේ රූසයට සමාන ලස්සන කාන්තාවක්. එතකොට මේ මිනිස්සු මේ කාන්තා රූපයට වසඟ වුණා. වසඟ වෙලා මේ මිනිස්සු මේ කාන්තාවට ලං වෙලා බලනකොට තේරුණා මෑ මැරිලා. මේ මිනිසුන්ට දුක හිතුණානේ. මේ මිනිස්සු අඬන්න ගත්තා. අනේ මෙච්චර ලස්සන කාන්තාවක් අපට පණ පිටින් දැක ගන්න බැරුව ගියා. අයියෝ මේ මනුස්ස ලෝකෙ මෙච්චර ලස්සන කාන්තාවක් ඉඳලා අපිට ඇව පණ පිටින් දැක ගන්න බැරුව ගියා කියලා මේ මිනිස්සු හොෝගාලා අඬන්න පටන් ගත්තා අම්බලමට එකතු වෙච්චි. බෝසතාණන් වහන්සේ බෝසත් තවුසා පිණ්ඩපාතේ කරගෙන එනකොට ඈතින් ඇහෙනවා විලාප සද්දේ. ඒ විලාප හඬින්ම තේරුම් ගත්තා තමන්ගේ සහෝදර තවුසිය කලුරිය කරලා. බෝසත් තවුසා නිහඬව පැමිණිලා ඒ අම්බලමේ මෙහා පැත්තේ තිබ්බ බංකුවේ තමන් ගෙනාපු දානි ටික සම්පූර්ණයෙන් වැළඳුවා. වළඳලා අර තවුසිය ළඟට යනවා. එතකොට මිනිස්සු අහනවා අඬ අඬ තවුසාණෙනි ඔබතුමා දන්නවද මේ සුන්දර රූසප්පුවක් තියෙන කාන්තාව කවුද කියලා? එතකොට බෝසත් තවුසා කියනවා පින්වතුනි මේ මගේ ගිහි කල බිරිඳයි. පැවිදි වුණාට පස්සේ මගේ සහෝදර තවුසියයි කිව්වා. එතකොට මිනිස්සු අහනවා ඔබතුමා මේ තවුසියත් එක්ක අමනාප වෙලාද හිටියේ?
නෑ මේ සහෝදර තවුසියත් එක්ක මම බොහෝම සතුටින් අපි කාලේ ගත කළේ කිව්වා. එතකොට අහනවා එහෙනම් ඇයි ඔබතුමාට කඳුලක් නැත්තේ ඇසට? හරි ලස්සන උත්තරයක් දුන්නා. ඒ තාපසතුමා කියනවා පින්වතුනි අඬනවා නම් අඩාපල්ලා. තමුන් ගැන හිතලා මේ තවුසිය ගැන හිතලා අඬන්න එපා. ඈ මේ ලෝකයට ආවේ අපි කාගෙන්වත් අහලා නෙමෙයි. ඈ මේ ලෝකෙන් යන්න ගියෙත් අපි කාගෙන්වත් අහලා අපට දැනුම් දීලා නෙමෙයි. ඈ යම් ගමනක් යන්න ගියාද ඈ ඒ ගමන තනියම ගියා. තමුන් ගැන හිතලා අඬනවා නම් අඩාපල්ලා. මොකද තමුන්ටත් මේ මරණය ඒකාන්ත කොට ජීවිතේන්ට තියෙනවා. පින්වතුනි හිතන්න එපා කිව්වා. නැවතිලා ඉන්නකොට උඹලා දැන් නැවතිලා අඬනවා මේ අම්බලමේ. උඹලා නැවතිලා හිටියට ආයුෂේ නැවතිලා නැහැ. උඹලා වාඩි වෙලා ඉන්නකොට පින්වතුනි ආයුෂේ වාඩි වෙලා නැහැ. උඹලා නිදියහනේ සැතපුණා කියලා ආයුෂ නිදාගන්නේ. ආයුෂේ හැමතිස්සෙම ගමන් කරනවා. ඒ නිසා අප්‍රමාදී වෙයල්ලා කියලා එදා අවවාද කළේ. ඒ ලෝක ස්වභාවයේ දකින නුවණැත්තෝ පින්වතුනි නිසා ජීවිතය ගැන ඇත්ත ඇති හැටියෙන් දකින්ට අපි දක්ෂ වෙන්න ඕන. යස්ස මග්ගං ඥානාසි ආගතස්ස ගතස්සවා උභෝ අන්තේ අසම්පස්සං නිරත්තං පරිදේවසි. අපිත් එක්ක එකට ජීවත් වෙන අය මව් කුසට ආවේ කොහේ ඉඳන්ද කියලා අපි දන්නේ නැහැ. මෙතනින් මලාට පස්සේ මැරිච්ච කෙනා යන්නේ කොහාටද කියලා ඒක අපි දන්නෙත් නැහැ. උබෝ අන්තේ අසම්පස්සං. ඔය අන්ත දෙකම යම් කෙනෙක් දන්නේ නැත්තම් නිරත්තම් පරිදේවසි. අඬන වැළපෙන එකේ ඇති අර්ථය මොකක්ද? සමහර විට මේ ජීවිතේ මනුස්ස ලෝකේ අපිත් එක්ක ජීවත් වෙච්ච කෙනා හොඳට පින් කරගත්ත කෙනෙක් නම් එයා මරණයටපත් වෙලා ඕන්නේ එයා ගියා තව්තිසාවේ හෝ යාමේ හෝ තුසිතේ හෝ නිම්මාන රතියේ හෝ හොඳ දෙව්ලොවක. දෙව්ලොව ගියපු කෙනා වෙනුවෙන් අපි මෙහි හූල්ලා වැළපි කන්නේ බොන්නේ නැතුව අඬනවා. ඒ අරුතකිම. ඔහු ආපු තැනක් අපි දන්නෙත් නැහැ. ඔහු අපිත් එක්ක ජීවත් වෙලා ඉඳලා අපෙන් වරමක් ගන්නෙ නැතුව අපෙන් අවසරයක් ගන්නෙ නැතුව මැරිලා ගියා. ඔහු ගියපු තැනක් අපි දන්නෙත් නැහැ. මේ දෙකම දන්නේ නැත්නම් වැළපෙන එකේ තේරුම මොකද්ද? දැන් අද සමහර වෙලාවට හුරු වෙලා තිනවා මලාට පස්සේ ගියපු තැන් හොයන්න. මැරිච්ච කෙනා කොහෙද ගියේ කියලා. නැති ප්‍රශ්න පටල ගන්න ඕනේ නැහැ පින්වතුනි. ජීවිතය ගැන තේරුම් ගන්නට අපි මේ සංසාර ගමනක යන්නේ තනි සත්වයෝ විදියට. නමුත් මනුස්ස ලෝකේ වගේ ලෝකයකදී අපි බොහොම ලෙන්ගතුව ගොඩක් වෙලාවට එකතු වෙනවා. දැන් මේ ලංකා භූමි ඊළඟට ලෝකේ බොහෝ රටවල් වල එහෙමයි. නමුත් බලන්න සමහර රටවල් තියෙනවා. ඒ රටවල් වල උපදිනකොටම උපතත් එක්ක මේ දරුවට තියෙන්නේ. උපදිච්ච දවසේ ඉඳලා සමහරට අම්මට කිරි දෙන්න තරම්වත් අම්මගේ කිරි නැහැ. වතුර නැති රටවල් වල උපදිනවා. යන්තම් තේරෙන වයසේ ඉඳලා එයාට තියෙන්නේ වතුර හොයාගෙන යන්න දෙමව්පියොත් එක්ක. සමහර රටවල් තියෙනවා හරියට කන්න විදිහක් නැහැ. මැටි රොටි කන රටවල් තියෙනවා. මැටි වලින් මැටි පුච්චලා රොටි හදලා කන්න දෙයක් නැතිකමට ඒ මැටි කනවා. උපන්නොත් එහෙම රටක උපන්න දවසේ ඉඳලා ඒ දුක විඳින්න තියෙනවා. බැලලියකගේ කුසේ උපන්නොත් එහෙම ගොඩක් බැලලියෝ ඉන්නවා. පැටව් දාපු දවසේම කාලා දානවා. මේ විදිහට මේ ජීවිතය ගැන අපි තේරුම් අරගන්න ඕන. සංසාර ගමනක අපි යනවා. ඒ යන අතරේ ඕන්න අපි උපන්නා. උපදිච්ච තැනට අනුරූපව අපි ඥාති සම්බන්ධකම් අනිත් සියලු සම්බන්ධකම් හදා ගන්නවා. හැබැයි සම්බන්ධකම් ඔක්කොම తాවකාලිකයි. මරණයටපත් වෙද්දී ඒවා ඔක්කොම අත්හැරලා දාලා යන්නට සිද්ධ වෙනවා. පරිදේවය මානෝචේ කංචි අත්තං උදබ්බහේ සම්මූලෝ හිංසමත්තානං කෛරා වේනං විචක්කනෝ. හඬමින් වැළපෙමින් සිටිනා කෙනෙකු හට
යම් කිසි සෙතක් සැලසේ නම් ඒ ලෙසට නුවණැත්තා පවා සිහියද මුලා කොට පෙළමින් තමාවත් යොමු වෙයි ඒ දෙයට. කෙනෙක් මිය ගියාට පස්සේ පින්වතුනි කළ යුතු අර්ථවත් දේ අඬන එක නම් ඥානවන්තයෝ දිහා බලන්න කියනවා ඥානවන්තයෙක් කරන්න ඕනේ අඬන එකයි. ඇයි හේතුව අපි හිතමු ඔන්න අපිට ඔළුවේ කැක්කුමක් හැදුණා කියලා. ඔළුවේ කැක්කුමට අපි ඒ ඔළුවේ කැක්කුම වෙනුවෙන් යමක් කරනවා. අපි මේ ඔළුවේ කැක්කුම සුව වෙන බෙහෙතක් බොනවා. ඇයි මේ බෙහෙත බොන්නේ? අර්ථය සලකාගෙන මේක බීපුවාම ලෙඩේ හරි. වෙනයම් හෝ ලෙඩක් හැදුනොත් එහෙම අපි වෛද්‍යවරු හම්බෙලා નિયમિત මාත්‍රාවට බෙහෙත් ගන්නවා. ඇයි බෙහෙත් බොන්නේ? ඒ බෙහෙතෙන් ලෙඩේ සුව වෙන නිසා. අර්ථයක් සලකගෙන. කෙනෙක් මැරුණට පස්සේ අපි හෝ ගාලා අඬනවා. කුමන අරුතක් සලකගෙනද? එසේ ඇඬුවා කියලා මියගිය ඥාතියා යලි පැමිණෙන්නේ නැත. එසේ ඇඬුවා කියලා මියගිය ඥාතියාට සැලසෙන සිතක් නැත. එසේ ඇඬුවා කියලා අපට සැලසෙන සිතක්ද නැත. එය නිරර්ථක අර්ථයක් නැති දෙයකි. නහිරුන්නේන සෝකේන සන්තිං පප්පෝති චේතසෝ බියස්සුප්පජ්ජතේ දුක්ඛං ශරීරං උපහඤ්ඤති. හඬමින් ශෝකවන විට කෙනෙකුගේ සිත කිසිවිට සහන් සුවයක් ඒ සිතේ නැත. බොහෝ දුක් ගොඩක් ඔහු තුල හටගනු නියත. ඇඟපත පවා තැලී පොඩි වී පෙළනු ඇත. ශාස්ත්‍රඥ වහන්සේ වදාලා වෙනදී අඬන්න ගියොත් වෙන්නේ ඔහුට තියෙනවා නම් මානසිකව විඳින සහන් සුවයක් ඒ අතුරුදහන් වේ. ඒ සැපේ ඔහුට නැති වී යයි. ගොඩාක් දුක් ඔහුගේ හදවත තුල එකින් එක හටගනී. අපි හිතමු මිය ගියපු ඥාතිය ගැන අඬන්න ගත්තට පස්සේ එක දිගට වැළ නොකඩී එයා ගැන මතක සටහන් එනවා. තව පාරා අපි අඬනවා. ඇඟපත පවා තැලී පොඩි වී පෙළනු ඇත. එයාගේ ඇඟපත පවා ඒකින් තැලී පොඩි වී පෙළී යනවා. මෙන්න මෙහෙම කියනවා වෙන්නේ ඇඟපත දිරා ගොස් පෙනුමද නසාගෙන තමහට තමා මෙලෙසින් දුක හදාගෙන හැඬුමින් කිසි දිනක මලවුන් නොයෙත්මය මෙලෙසින් වැළපීම හරසුන් දෙයක්මය. ඇඬුවා කියලා මියගිය කෙනෙක් යලි පැමිණෙන්නේ නැහැ. ඒ නිසා මේ ශෝකහුලකින් පහර කාලා අඬනවා කියලා කියන්නේ අර්ථවත් දෙයක් නෙවෙයි. සෝකමප්පජහතං ජන්තු බියෝ දුක්ඛං නිගච්ඡති අනුත්තුනන්තෝ කාලකතං සෝකස්ස වස මන්වගු. ශෝකය අත් නොහැර බොහෝ දුක් රැස් කරනා නිතරම සිත සිතා මලවුන් ගැන තැවෙනා කෙනෙකුන් ගත කරයි නම් දිවි මේ ලෙසිනා ශෝකය වෙතම යනු ඇත හෙතෙමේ නිතිනා. එයා වෙන කොහෙටවත් යන්නේ නැහැ. මලවුන් ගැන හඬා ශෝක කරන හූල්ලන තැවෙන අය ශෝකය කරාම යනවා මිසක් සැනසුමක් කරා නම් යන්නේ නැහැ. අඤ්ඤේපි පස්ස ගමිනේ යථා කම්මෝපගේ නරේ මච්චුනෝ වසමාගම්ම පන්දන්තේ විද පානිනෝ. එයා අනිත් ඥාතීන් වෙනුවෙන් අඬා ඉඳලා අන්තිමේ තමන්ට වෙන්නේ මේක. බිය වී සැලෙයි තැතිගෙන මරු පැමිණි විට තමන්ගේ කරා මරණය කියන එක ආවට පස්සේ එයා බිය වෙයි සැලෙයි තැතිගනී. මෙලොවදී තමා කළ දේගෙන පොදියකට මොනවද පින්වතුනි පොදියට ගන්නේ? මෙලොවදී තමා කළ දෙයගෙන පොදියකට විඳුමට ඒ අනුව ගොස් යලි පරලොවට යන හැටි බලවලෝ සත මේ දුක දෙසට. භාග්‍යතුන් වහන්සේ වදාලා තමන්ගේ ජීවිතයට මරණය ආවට පස්සේ
එයා ඒ මරණය අභිමුඛයේ බයටපත් වෙනවා. තමන් කරපු දේවල් පොදිය අරගෙන. තමන් කරපු පොදිය ගන්නකොට බය හිතෙනවා නම් ඒ පොදිය හොඳ එකක් වෙන්න බෑ. අපි සාමාන්‍යයෙන් හිතාගෙන ඉන්නේ පින්වතුනේ සාමාන්‍ය ලෝකෙ මිනිස්සු මේ ජීවිතේ ගොඩ ගහ ගන්න පොදි අපට අරන් යන්න පුළුවන් වෙයි කියලා. හැබැයි මේ ගොඩ ගහ ගන්න එක පොදියක්වත් පින්වතුනේ අපට අරගෙන යන්න බැරි පොදිනේ. ඒ පොදි ඔක්කොම මෙහි දාලා අපට අරගෙන යන්න වෙන පොදියක් තියෙනවා. ඒ තමයි මේ ජීවිතේ ජීවත් වෙද්දී කයින් කළ දේ. මේ ජීවිතේ ජීවත් වෙද්දී චේතනා පහල කරලා වචනෙන් කතා කරපු දේ. මේ ජීවිතේ ජීවත් වෙනකොට චේතනා පහල කරලා මනසින් කරපු දේ. ඒක අරගෙන යන්න වෙනවා. ඒක තමයි පොදිය. පොදිය බවට පත් වෙන්නේ ඔබේ ධනය නොවේ, ඔබේ දේපල නොවේ, ඔබේ ඉඩකඩම් නොවේ, ඔබේ නම්බුනාම නොවේ, ඔබේ ඥාති සමූහය නොවේ, ඔබේ ආභරණ නොවේ. පොදිය බවට පත් වෙන්නේ මේ ජීවිතයේ සිත කය වචනයෙන් කළ කී දෙයයි. එය රැගෙන යන්න සිද්ධ වෙනවා. මේ තමන්ගේ ජීවිතේ යහපත් කුසල් රැස් කරගත්තේ නැති කෙනා තමන් ආපහු හැරිලා බලනකොට සැප සලසන හිතට සතුට උපදවන පොදියක් එකතු කරගන්න බැරි වෙච්ච කෙනා අන්තිමේ මරණය අභිමුඛේ සැලෙනවා කියනවා. අනුන්ගේ මලගෙවල් වලට ගිහිල්ලා අඬ අඬා හිටපු කෙනා තමන්ගේ මරණය ආපුවම එහෙමයි සැලෙන්නේ. ඒ නිසා පින්වතුනි තව කෙනෙක් මැරිලා යනවා දකින්නකොට සිහිය උපදවා ගන්නට මා කරාද මරණය පැමිණෙන්නට තිබේ. මා කරා මරණය පැමිණෙද්දී හොඳට තනියෙන් හිතන්න මේ ඇඳගෙන ඉන්න වස්ත්‍රේ මට අරයි යන්න පුළුවන්ද? බෑ. කණේ දාගෙන ඉන්න අරුංගල් අරයි යන්න පුළුවන්ද? බෑ. අතේ බැඳගෙන ඉන්න ඔරලෝසුවක් අරයි යන්න පුළුවන්ද? බෑ. මගුල් මුද්ද අරයි යන්න පුළුවන්ද? බෑ. ඔප්පු අරයි යන්න පුළුවන්ද? බෑ. නම්බුනාම අරයි යන්න පුළුවන්ද? බෑ. අපිට මේ ශරීරයත් අත්හැරලා දාලා යන්න වෙනවා. ඒ යන්න වෙනකොට සියල්ල දන්නා සියල්ල දක්නා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළේ අරගෙන යන්න තියෙනවා පොදියක්. ඒ පොදිය හරියට හදා ගන්න ඕන. ඒ පොදිය හරියට හදා ගන්න නම් මේ ජීවත් වෙන කාලේ සිත කය වචනයෙන් පිම්ම කරන්ට, සිත කය වචනයෙන් කුසල්ම කරන්ට, සිත කය වචනයෙන් යහපතේම යෙදෙන්න, තමන්ගේ ජීවිතය ගැන ආපස්සට හැරිලා බලද්දී හිතට සැනසුම ලැබෙන දේවල්ම හිතන්ට. තමන්ගේ ජීවිතය දිහා ආපස්සට හැරිලා බලද්දී හිතට සැනසුම ලැබෙන දේවල්ම කරන්ට. තමන්ගේ ජීවිතයේ දෙස ආපස්සට හැරිලා බලද්දී හිතට සැනසෙල්ලක් සැපයක් දැනෙන දෙයක්ම කතා කරන්ට. එහෙම ඔබ ජීවත් වුණොත් එහෙම ඔබේ ජීවිතයට මරණය පැමිණෙනකොට ඔබට තියෙන පොදිය ඔබට දුක් උපදවන පොදියක් නෙවෙයි. ඔබට සැප උපදවයි. ඔබට සැනසෙල්ල උපදවයි. බුද්ධ කාලේ නන්දිය කියලා හිටිය උපාසක මහත්තයෙක්. නන්දිය උපාසක තමන්ගේ යාළුවෝ 500ත් එක්ක එකතු වෙලා බුද්ධ ප්‍රමුඛ මහා සංගරුවනට මහා විහාරයක් කරවලා පූජා කළා. නන්දියේ වෙහෙර පූජා කරන්න පෙර කාලේ ඉඳලම එක දිගට නිවසේ දන් දුන්නා. නන්දියගේ මේ විහාර පූජාවට ටික කාලයකට පස්සේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ දෙවෙනි අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ අපගේ මහා මුග්ගල්ලාන මහරහතන් වහන්සේ තව්තිසාවේ වඩිනවා. ඒ තව්තිසා වඩිද්දී උන්වහන්සේ දැක්කා විශාල විමානයක්. ඒ විමානයේ දිව්‍ය අප්සරාවියෝ ටිකක් ඉඳලා මුගලන් මහරහතන් වහන්සේට කතා කළා. මුගලන් මහරහතන් වහන්සේට ඇයලා කියනවා අනේ ස්වාමීනි අපි මේ ආවේ ඔබ වහන්සේ දන්නවාද මනුස්ස ලෝකේ නන්දිය උපාසක? මුගලන් මහරහතන් වහන්සේ කිව්වා ඔව් නැගණිවරුනි මා දන්නවා. ස්වාමීනි උපාසක උදෙසා මැවිච්චි විමානයයි මේ. ස්වාමීනි දැන් බලන්නකෝ මේ විමානේ මැවිලා ගොඩාක් කල්. ඔහුට සේවය කරන්නයි අපි මේ ඉන්නේ. අනේ ස්වාමීනි
බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංගරුවනට විහාර පූජාව කරපු දවසේ ඔහුට මැවිච්චි මේ විමානේ අපි ඔහු වෙනුවෙන් ඇඟිලි ගනිමින් ඉන්නවා. ස්වාමීනි මනුස්ස ලෝකෙට ගියාම කියන්ට නන්දි උපාසකට ඔය මැටි කලයක් වගේ මනුස්ස ජීවිතේ ඉක්මනට අත්හැරලා දාලා මේ රන් කලයක් වගේ තියෙන දෙව්ලොවට ඉක්මනින් එන්න කියලා. මුගලන් මහරහතන් වහන්සේ ඔය සිද්ධිය භාග්‍යතුන් වහන්සේට ඇවිත් සැලකලා බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ ගාථාවක් බදාලා චිරප්ප වාසින් පුරිසං දූරතෝ සොත්ති මාගතං ඥාති මිත්තා සුහජ්ජාච අභිනන්දන්ති ආගතං. දුර රටක හිටපු කෙනෙක් ඒ දුර රටේ කටයුතු ඉවර කොට යලි මව් රටෙද්දී ඥාතීන් මිත්‍රයන් හිතවතුන් ඔහුව පිළිගන්නේ යම්සේද තතේව කතපුඤ්ඤම්පි අස්මාලෝකා පරංගතං. ඒ වගේ මෙලොව අත්හැරලා ය කෙනෙක් පරලෝ යනකොට පින් කරපු කෙනෙක් සෙතකය වචනින් පින් කරපු කෙනා මෙලොව අත්හැර පරලෝ යන කල්හි පුඤ්ඤානි පති ගන්නන්තු පියං ඥාති වාගතං. පින තමයි කියනවා එන්නේ ඔහුව පිළිගන්නට ප්‍රියමනාප ඥාතිය වගේ. ඒ නිසා සුපින්නතුල්ලා මේ දහම ආසා පින් කරන්ට උනන්දු වෙත්වා. ඊනකට භාග්‍යතුන් වහන්සේ වදාලා යේන යේන හි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා ඒතාදිසෝ විනා භාවෝ පස්ස ලෝකස්ස පරියායං. බොහොම ලස්සන ධර්මතාවයක්. හොඳට අහගන්ට. සිටියද සිතාගෙන ඒ දෙය යසට සිදුවන්නේම වෙනකකි නොසිතූ ලෙසට පවතී වෙනස්වීමම මේ විලසකට දැකගත යුතුය මෙය ලෝදහමක් ලෙසට. හිතින් එක එක ඒවා හිතාගෙන ගොනු කරගෙන ඉන්න එපා පින්වතුනි. අපි හිතන් ඉන දේවල් වෙන්නේ. සමහරු ආසයි මං හදාගත්ත ගෙදරම මට මැරෙන්න ඕන. මගේ දරුවෝ ටික මාව වට කරගෙන ඉද්දි මම මැරෙන්න ඕන. ස්වාමීන් වහන්සේලා පිරිත් කී ඉද්දි මම මැරෙන්න ඕන. මං ලෙඩ ඇඳට වැටුණොත් එහෙම පුතේ මාව බුදුරජාණන් වහන්සේගේ පිළිමේ පේන තැනින් තියපන් මට පිළිමේ දිහා බලාගෙන මැරෙන්න ඕන. මේ වගේ පැතුම් පිළිලා අපි හිතන් ඉන්නේ එක දෙයක්. නමුත් ජීවිතේට සිද්ධ වෙන්නේ වෙන දෙයක්. ඒ නිසා පින්වතුනි හිත හිතා ඉන්න එපා. නොපමාව පින් කරගන්න. හොඳට පින් කරගෙන තිබුණොත් එහෙම ඕන වෙලාවක ඕන විදිහකට මොකක් වෙලා මරණය පැමිණුණත් ඔබේ ජීවිතේට ප්‍රශ්නයක් නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඉතින් මේ කොටස මට ඉක්මනින් කියන්න වෙනවා. මොකද වෙලාව ඉක්ම ගිහින් තියෙන නිසා. ගෙවනා විට යමෙක් මේ ජීවිතය පුරා සිය වසරකින් හෝ වැඩිපුර ටිකක් දරා නෑසිය මිතුරු හැර ඔහු තනි දිවිය කරා යන්නට සිදුවේය මේ දිවි තිබෙන තුරා. ජීවිතේ හැටියයි. අවුරුදු 100කට පෙර අපි හැමෝටම ඥාතීන් මිත්‍රයන් හිතවතුන් දීපල සම්පත් මේ ඔක්කොම අත්හැරලා දාලා යන්න වෙනවා. දුටු විට කෙනෙක් මලවුන් අතරට යාම. ඒ වගේ මේ ජීවත් වෙන මිනිස්සු මැරිලා යනවා ඔබ දකිනකොට. යලි මට නොලැබේය මොහු දැක සැනසීම. ඒ මැරිච්ච කෙනා දැකලා යලි සැනසෙල්ලක් නැහැ. ඔහු මැරිලා ගියා. දුරු කරගනු පිණිස මේ ගන වැළපීම අසමින් දත යුතුය රහතුන්ගේ දහම. ඒ ශෝක හුල් දුරු කරගන්න නම් ඔබට කරන්න තියෙන එකම එක දෙයක්. හොඳට ඉගෙන ගන්නට රහතුන්ගේ දහම. රහතුන්ගේ දහම කියලා කිව්වේ කොහොමද? අපගේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළ ලෝකයට රහතුන් බිහි කළ දහම. ඒ රහතුන් බිහි කළ දාම ඔබට මේ ශ්‍රද්ධා රූප වාහිනිය නිසා නිරන්තරයෙන් අහන්න ලැබිලා තියෙනවා. ඒ නිසා පින්වතුනේ නිරන්තරයෙන් ඒ රහතුන්ගේ දහම අසත්වා ඒ දහම අසා තමන්ගේ ජීවිතවල යථා ස්වභාවය වටහා ගනිත්වා ශෝකහුල් උදුරාගෙන සැනසෙන ජීවිත උපදව ගන්නට ඔබ හැම දිනාට වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට යෙදුනා වූ සියලු පින් පළමු කොට දෙවියෝ අනුමෝදන් වේවා. සග්දේවුන්තු ප්‍රධාන සියලු දෙවිවරු අපගේ ඉෂ්ඨකාමී දෙවිවරු පින් අනුමෝදන්ව දෙවියෝ දිවියේ අසීසුරින් වැඩේවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු.
ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝග සුවපත් භාවයේ දීර්ඝායස සම්පත්තියම සැලසේවා. මේ ගෞතම බුද්ධ ශාසනයේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ වෙත්වා. සාදු සාදු සාදු. විශේෂයෙන් අද මේ ධර්ම දේශනාව සිද්ධ වුණේ මිය පරලෝකීය ඒ.ජේ. ගුණතිලක පියාණන්ටත් කේ.ජේ. ඩිංගිහාමි මෑණියන්ටත් අරුන් මදුෂාන් පුතණුවන්ටත් මඩකලපුවේ මාමාට සහ නැන්දම්මාටත් පින් අනුමෝදනා පිණිස ඒ සෝමලතා අමරකෝන් මහත්මියගේ නමින් මියයන්ට යෙදුනා වූ ඒ සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඥාතීන්ගේ පරලෝක ජීවිතේ ඒකාන්ත වශයෙන්ම සුඛී සුවපත් භාවයට පත් වේවා. ඥාතීන් පරලෝක වශයෙන් සැපවත් වේවා. ඥාතීන්ට මේ දුක්ඛිත සංසාර ගමනින් නිදහස් වෙන්න වාසනාව ලැබේවා කියන අදහසින් පින් අනුමෝදනා කරන්ට අද දේශනාවේ දායකත්වයේ දරන සෝමලතා අමරකෝන් මහත්මියටත් ඒ පවුලේ සෑම සියලු දෙනාටත් මේ ධර්ම දානමේ පින්කමට නොඑක ආකාරයෙන් උපකාර කළ හැම දිනාටත් පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුවය ලැබේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. අතිගරු ජනාධිපතිතුමා සහ ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන්ට ඒ වගේම මේ රටේ පවතින වසංගත තත්ත්වය පාලනය කරන්නට වෙහෙසෙන හැම දිනාට පින් අනුමෝදන්ව මේ ධර්ම දානමේ පිනේ ආශිර්වාදයෙන් තෙරුවන් සරණින් දෙවියන්ගේ රැකවරණින් ඒ හැම දිනාට සියලු යහපත සැලසේවා. මහමෙවුනා වාසී රටලෝක වාසී මහා සංගරුවනටත් අනගාരികා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින පින්වතුන් හැම දිනාටත් පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන්ට පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැම දිනාට පින් අනුමෝදන් වේවා. සුපින්වතුන්ලාටත් මේ සියලු පින් අනුමෝදන් වේවා. ඔබට නිරෝගී සුව සම්පන්නිය දීර්ඝායුෂ සැලසී සුවසේ ධර්මයේ හැසිරෙන්න ලැබේවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ඔබ හැම දිනාට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.